හොඳයි. එමනම් අපි කතා කරා පහුගිය සතියේ ග්‍රීක නාට්‍ය කලාව. අපිට හම්බුණා පුතේ නාට්‍ය වර්ග දෙකක්. ඒ තමයි එකක් තමයි සුඛාන්ත අනික දුක්ඛාන්ත. එතකොට අපිට හම්බුණා නාට්‍ය කරුවෝ ඊස්කලස්, සොෆොක්ලස්, යුරිපීඩිස් සහ ඇරිස්ටෝපෙනිස් මේගොල්ලෝ ග්‍රීසියේ හිටපු ප්‍රසිද්ධ නාට්‍යකරුවෝ. අපි එතන යනවා ග්‍රීක සාහිත්‍යයට. අපි බලමු විශේෂ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ පොත්පත් ලියනකොට ග්‍රීකවරු සාහිත්‍යකරණය කරනකොට ඒ කියන්නේ පොත්පත් රචනා කරනකොට ලියනකොට මොන භාෂාවද භාවිතා කළේ? ග්‍රීක භාෂාව. ග්‍රීක භාෂාව. මේගොල්ලෝ කරේ ග්‍රීක භාෂාවෙන්. ඊළඟට මොනවද පුතා මේ ග්‍රීසියේ උසස් සාහිත්‍ය කෘති විදියට සැලකුවේ? සර් අපිට කරන්ට් එක ගිහිල්ලා සර් මම ලෙෆ්ට් වුණොත් මේ රවුන්ඩර් එක දැන් ගහන්න යන්න මේ බැටරි එකට ලෙෆ්ට් වුණොත් මේ සර් රෙකෝඩ් එක දාන්න. පුතේ හරි. හොඳයි. එතකොට මේ උසස් සාහිත්‍ය නිර්මාණවල සැලකුවේ මොනවද? වීර කාව්‍ය හා සාහිත්‍ය කතා. සාහිත්‍ය ග්‍රීක වීර කාව්‍ය. ග්‍රීක වීර කාව්‍ය සහ ඉතිහාස කතා තමයි උසස් සාහිත්‍ය නිර්මාණ විදියට සැලකුවේ. ඉතිහාස කතා. ඊළඟට පුතේ මොනවද මේ ග්‍රීසියේ බිහි උසස් සාහිත්‍ය නිර්මාණ? හෝමර් කවියාගේ ඉලියට් සහ ඔඩිසි ග්‍රීක වීර කාව්‍ය. හෝමර්ගේ කෘති දෙකක් තියෙනවා ඉලියට් සහ ඔඩිසි. ඉලියට් සහ ඔඩිසි. මේවා ග්‍රීසියේ උසස් වීර කාව්‍ය විදියට සලකනවා. ඊළඟ කවුද පුතා මේ ග්‍රීසියේ හිටපු මේ සාහිත්‍යකරුවෝ? හෝමර්. හෝමර් අපි ගන්න ඕන. තව කවුද පුතේ හිටියේ? පැසිඩිඩිස්. පොත බලන්නකෝ. සර් යාර ඉතිහාසකරුවෝ නේද? මොකද පුතේ? සර් ඔය පැසිඩිඩිස් හෙරඩෝටස් කියන කට්ටියම මේ ඉතිහාසකරුවෝ නේද? ඔව් හරි. දැන් මෙහෙමනේ. දැන් ග්‍රීසියේ උසස් සාහිත්‍ය නිර්මාණ වශයෙන් සලකන්නේ මොනවද? වීර කාව්‍ය සහ ඉතිහාස කතා. ඔයක තමයි උසස් සාහිත්‍ය නිර්මාණ වශයෙන් දාන්නේ. එතකොට ඒ වර්ග දෙකට අයිති ග්‍රන්ථ ලියපු අය එතන ඉන්නවා. ඉතිහාසකරුවෝ තියෙනවා. ඉතිහාසකරුවෝ තමයි ඉතිහාස කතා ලිව්වේ. එතකොට එක්කෙනෙක් තමයි පැසිඩිඩිස්. ඉතිහාසකරුවෙක්. ඉතින් එයා පොත්පත් ලියලා තියෙනවා. දැන් පොත්පත් ලියනවා නම් එයා සාහිත්‍යකරුවෙක්. හරිද? ඉතිහාසකරුවෙක්. එයා පොත්පත් රචනා කරපු නිසා එයා සාහිත්‍යකරුවෙක්. එතකොට හෝමර් ගන්න පුළුවන්. එයා ඉර කාව්‍ය ලිව්වා. එතකොට පැසිඩිඩිස් ලිව්වා ඉතිහාස කතා. තාපුතේ කවුද ලිව්වේ? හෙරඩෝටස්. හෙරඩෝටස්. මෙයා අපිට ගොඩක් වැදගත්. ඇරිස්ටෝටල්. පුතා මේ හෙරඩෝටස් වැදගත් වෙන්නේ ඇයි කියන්නේ අපිට? මෙයා තමයි අපි ඉතිහාසයේ පියා වශයෙන් සලකන්නේ. කවුද? ඉතිහාසයේ පියා හෙරඩෝටස්. ඊළඟට එනවා ඇරිස්ටෝටල්. ඔයාලා ටෝටල් දන්නව නේද? මේ ඇරිස්ටෝටල්. මගේ පුතේ අහලා පුරුදු මතක නැහැ හරියටම. ඒක පුතාලා අහලා තියෙන ටෝටල් අහලා තියෙනවනේ. නේද? ඔව් මේ ඇරිස්ටෝටල්. හොඳේ. මේ ඇරිස්ටෝටල් මෙයා කවුද දන්නවද? මෙයා හරි ප්‍රසිද්ධයි. මෙයා පුතා දේශපාලන විද්‍යාවේ පියා. බලන්නකො මේ ග්‍රීසිය ඉතිහාසයේ පියා ග්‍රීක ජාතිකයෙක් හෙරඩෝටස්. එතකොට දේශපාලන විද්‍යාවේ පියා ඇරිස්ටෝටල් ග්‍රීක ජාතිකයෙක්.
ලෝකයේ ගෝලාකාරය කියලා මෙයා කිව්වා ඒ කාලේ ක්‍රිස්තු පූර්ව ගණන් වල ඇරිස්ටෝටල්. පස්සේ කාලෙක තමයි මේ බටහිර විද්‍යාඥයෝ මේක සොයාගත්තේ තාරක විද්‍යාඥයෝ ලෝකේ ගෝලාකාර බව. ඊට අවුරුදු 10 ගානකට එහා මෙයා කියලා තියෙන කතාව. ලෝකේ ගෝලාකාර බව. ඊළඟට පුතා මේ බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා. හොඳේ. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා හෙරඩෝටස් ග්‍රීක ජාතිකයෙක්. බලන්නකො මේ ග්‍රීසිය ලෝකෙට දුන්නු දැනුම් සම්භාරය. ඒ ගොඩාක් අය ඉන්නවා. දැන් පුතාලට මතකයි මේ ආකිමිඩිස් නේ? ආකිමිඩිස්ලා මතක නැද්ද? ඔව් සර් ගණිතය හා විද්‍යාත්මක ගණිතක්. අර මොකද විස්තරණ ගැන එහෙම කිව්වේ නේද? එතකොට ඒවා අදට වළංගුයි. එයාලා කියපුවා අදට වළංගුයි. ඊළඟට පුතාලට දන්නවනේ පයිතගරස්. සර් සංකල්පයද? තාම ඉන්නවා හොඳේ. ඔන්ලයින් එහෙම කරන හිටි ගමන් අර උසට එක්කෙනෙක් ඉන්නේ එයා තමයි හොඳේ. ඒතර පයිතගරස්ලගේ ප්‍රමේය ඔයගොල්ලෝ ගණන් හතරට භාවිතා කරනවා කියලා බලංගොයි. අයිත් මොකද අවිඥානික දැන් කියන්නේ ඉස්සර තමයි පයිතගරස් හොඳේ. ඊළඟට තව හිටියා පුතා මේ තුසිඩීඩිස් නේද? සර් මම දැන් ඇඩුනේ මම කල් ලිව්වේ නෑනේ. නෑ පුතේ. හරි. මෙන්න මේගොල්ලෝ ග්‍රීසියේ සාහිත්‍යකරුවෝ ඉතිහාසකරුවෝ හෝමර් ලිව්වා වීර කාව්‍යයන්. එතකොට ප්‍රසිඩීඩිස්, තුසිඩීඩිස්, හෙරඩෝටස්, ඇරිස්ටෝටල් මේගොල්ලෝ ඉතිහාස කතා රචනා කරපු පුද්ගලයෝ. පොදුවේ ගත්තාම මේ හැමෝම ග්‍රීසියේ සාහිත්‍ය කරුවෝ. දැන් පුතාලා හිතන්නේ ග්‍රීසියේ හොඳ සාහිත්‍යයක් තිබුණාද? ඔව් සර්. තිබුණා. ග්‍රීසියේ හොඳ සාහිත්‍යයක් තිබුණා. හොඳ උගත් බුද්ධිමත් පුද්ගලයෝ ග්‍රීසියේ හිටියා. ඒ නිසා වුන් පොත්පත් ලිව්වා. ඒ නිසා ග්‍රීසියේ සාහිත්‍ය දියුණු මට්ටමක තිබුණා. අපි චුට්ටක් මේක ලියා ගමු. මාතෘකාව ග්‍රීසියේ සාහිත්‍ය නැත්නම් ග්‍රීක සාහිත්‍ය. අපි ලියමු පුතා තර ලකුණු දාලා ලියාගමු. ග්‍රීක ජාතිකයෝ ග්‍රීක භාෂාවෙන් පොත්පත් ලියනු ලැබිය. ග්‍රීක ජාතිකයෝ ග්‍රීක භාෂාවෙන් පොත්පත් ලියනු ලැබිය. ඊළඟ තර ලකුණ වීර කාව්‍ය සහ ඉතිහාස කතා උසස් සාහිත්‍ය නිර්මාණ ලෙස සැලකින ඊළඟ තර ලකුණ වීර කාව්‍ය සඳහා උදාහරණ
හෝමර්ගේ හෝමර්ගේ සර් ඔව් සර් දැන් ඔය හෝම්වර්ක්ගේ ඒව එහෙම යටද ලියන්න ඕනේ යටටද ඔව් මෙහෙමයි වීර මේ මෙහෙම ලියන්න මට සිග්නල් ප්‍රශ්නයන් හින්දා ලියුණා මේ මට කියන්න පුළුවන්ද මම ඉන්නේ උසස් සාහිත්‍ය කියන තැන ඉඳන් හරි පුතේ උසස් සාහිත්‍ය නිර්මාණ ලෙස සැලකිනු හරිද ඊළඟ තර ලකුණු දාලා ලියන්න වීර කාව්‍ය සඳහා උදාහරණ වීර කාව්‍ය සඳහා උදාහරණ හෝමර්ගේ ඉලියට් සහ ඔඩිසි හෝමර්ගේ ඉලියට් සහ ඔඩිසි ඊළඟ තර ලකුණු දාලා ලියන්න සර් ඒක පොත් දෙකක්ද නැත්නම් එක පොතක්ද එකක් දෙකක්ද එකක්ද දෙකක් පුතේ ඊළඟට ඉතිහාස කරුවන් සඳහා උදාහරණ ඉතිහාස කරුවන් සඳහා උදාහරණ ඉතිහාස කරුවන් සඳහා උදාහරණ අපි ලියා ගමු බෝඩ් එක බලන්න Thucydides 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 ඊළඟට Thucydides 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 ඊළඟට Herodotus 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 Aristotle Aristotle ආයි බලමු අපි ඉතිහාස කරුවෝ Thucydides Thucydides Herodotus Aristotle ඊළඟ තරුව දාලා ලියන්න Herodotus ඉතිහාසයේ පියා ලෙස සැලකේ ඉතිහාසයේ පියා ලෙස සැලකේ සායි කියන්නකෝ Herodotus ඉතිහාසයේ පියා ලෙස සැලකේ Herodotus ඉතිහාසයේ පියා ලෙස සැලකේ මොකක්ද පුතේ අහුන්නේ පුතේ
short note. ඔව් නෑ පුතේ. ෂෝට් නෝට් නම් බලන්න බැරි වුණා. අපි තව තරුවක් දාලා ලියා ගමු. වීර කාව්‍ය රචකයන් සඳහා උදාහරණ. වීර කාව්‍ය රචකයන් සඳහා උදාහරණ. වීර කාව්‍ය රචකයන් සඳහා උදාහරණ. හෝමර්. 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 මොකද සර් මේ මාතෘකාව? මාතෘකාවක් නෙමෙයි පුතා මේ තවත් තරුවක් දාලා ලියා ගන්න. වීර කාව්‍ය රචකයන් සඳහා උදාහරණ. හෝමර්. සර් ඒක කලින් ලිව්වා. ලිව්වද පුතේ? හා. හරි ඈ. ඒ ලිව්වස වීර කාව්‍ය සඳහා උදාහරණ. ඒක තමයි නේද? එහෙනම් ලියන්න. වීර කාව්‍ය රචකයන් සඳහා උදාහරණ. උදාහරණය තමයි හෝමර්. පුතේ අපිට මේ පොත්පත් මේ සුළුවෙන් තකන්න බෑ. ඒ මොකද දන්නවද? මේ නාසා ආයතනයේ වාර්තාවක තියෙනවා ඒගොල්ලෝ පුතේ හදට යන්න හදුවානේ මේ යානාවක්. මේ යානා හදනකොට මේ ගුවන් යානා හදනකොට ගුවන් යානයක් කොහොමද සමබර කරගන්නේ ගුවනේදී? සම්බර තියාගන්නේ කොහොමද කියන එක. ඒ තොරතුරු ගත්ත කියලා මේගොල්ලෝ කොහෙන් දන්නවද? මේ ග්‍රීසියේ ලියවුණු තවත් පොතක් මම ඔයාලට කිව්වේ නෑ ඒක. මේ හෙසියඩ් කියලා කලාකරුවෙක් හිටියා, සාහිත්‍යකරුවෙක් හිටියා. එයාගේ පොතක් තියෙනවා වැඩ සහ දවස්. හෙසියඩ්ගේ වැඩ සහ දවස් කියන පොත්. ඊළඟට රාමායනේ. මෙන්න මේ ග්‍රන්ථවලින්ලු නාසා ආයතනයේ තොරතුරු ගත්තේ ගුවන් යානා හදනකොට. එතකොට අපිට මේවා සුළුවෙන් තකන්න පුළුවන් පොත්පත් නෙවෙයි. මේක තියෙන කරුණු ඉතාම නිවැරදි, ඉතා වැදගත් කරුණු. අනිත් අපිට excuse me sir. ඔව්. මම කියවපු පත්තරයක තිබ්බත් ඒ හෙසියෝඩ් කියන ග්‍රීක ඒ රචකයාගේ කාර්යභාරය හා දින කියන ඒ වීරකාව්‍යයක තියෙන චරිතයක් තමයි පැන්ඩෝරා කියලා කියන්නේ. දැන් හරි ප්‍රසිද්ධවක් නේ පුතේ පැන්ඩෝරා කියන එක නේද? ඔව් සර්. ඔය පැන්ඩෝරා කියන්නේ සියුස් දෙවියන් විසින් ලෝකේ පළවෙනි කාන්තාව විදිහට සියුස් දෙවියන්ගේ නිර්මාණයක්. ඒ සියුස් දෙවියන් ලෝකය මිනිසා බිහි කරද්දී බිහි කරපු පළවෙනි කාන්තාව තමයි පැන්ඩෝරා. ඔව් සර්. තව කතාවක් ඔය පැන්ඩෝරා ගැන ගියා මේ රූපවාහිනියේ අර ඊජිප්තිය රජවරුන්ගේ රහස් ලේඛන මේ තියෙන කිසියම් අපි හිතමුකෝ පෙට්ටියක් වගේ දෙයක් තමයි පැන්ඩෝරා. ඒක විවෘත කරොත් ශාපයක් වෙනවා. අන්න එහෙම එකක් කියලා කියනවා මේ පැන්ඩෝරා කියලා කියන්නේ. මේ ඊජිප්තුවේ භාවිතා කරපු. දැන් ප්‍රසිද්ධයි මේ පැන්ඩෝරා කියන එක මාධ්‍යයෙන් තොරතුරු අනාවරණය කරපු නිසා නේ පුතේ. එතකොට මං කියේ මේ තොරතුරු ඉතාමත් නිවැරදි සත්‍ය තොරතුරු මේක තියෙනවා අපිට මේ පොත් සුළුවෙන් තකන්න බෑ. ඉතාම වැදගත් දේවල් මොනවාද අතුලතලා තියෙනවා. චූටි දෙයක් මට කියන්න ඕන පුතේ ඔයගොල්ලන්ට පිටු අංක 67 තියෙනවා උඩ පින්තූරයක්. අපි ඒක බලන්න ඕනේ. බලන්න පුතේ පින්තූරේ පිටු අංක 67. දැන් අපි කලින් මාතෘකාව කතා කරානේ මේ නාට්‍ය පිළිබඳව ග්‍රීකයන්ගේ. බලන්නකො ග්‍රීකයන්ගේ නැටුම් නාට්‍යයන් පවත්වපු ස්ථානයක් තියෙනවා. මේක එලිමහන් රංගපීඨයක්. එතකොට ග්‍රීක ජාතිකයෝ මේ නාට්‍ය පෙන්වන්න, නාට්‍ය රඟපාන්න, නාට්‍ය නරඹන්න ඉතා විශේෂ ස්ථාන හැදුවා. දැන් අපිට බලව පේනවා මේක නටමුන් බලවට පස්සේ
මේ බොහොම ඉතාම විශාල ස්ථානයක් අලංකාර ස්ථානයක් ඒගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා. ඔව් විශාල ඉඩක් තියෙනවා. විශාල ප්‍රදේශයකට එකවර රඟපාන්න පුළුවන්. ඒ වගේ විශාල ප්‍රදේශයකට මේක නරඹන්න පුළුවන් විදියට ඉතාමත්ම උසස් අන්දමින් ඒගොල්ලෝ නාට්‍ය බලන්න ස්ථාන නිර්මාණය කරලා තියෙනවා. දැන් අපිට මේ බැලුවහම පේනවා ග්‍රීසියේ නම් ඉතා දියුණු නාට්‍ය කලාවක් තිබිලා තියෙනවා. දෙක ජාතික නාට්‍ය බලන ලොකු උනන්දුවක් දක්වලා තියෙනවා. එහෙම නැත්නම් මේ වගේ තැන් හැදෙන්නේ නැහැ. අපි නිකුවට බලමු හෝමර්ගේ තියෙනවා මූර්තියක්. ඒකත් බලන්න හෝමර්ගේ ස්වභාවය මේ 100ක් නම් නිවැරදි නැතුව ඇති. නේද? අපි යමු ඊළඟ මාතෘකාවට එහෙමනම් අධ්‍යාපනය සහ දර්ශනය. සර් ඕ සර් කිව්වේ රාමායනය කියලා එකක්. ඒක සර් මේ අර රාවණා රජතුමා මේ යාලා ගැන සඳහන් වෙන කෘතියක් නේද? මේ රාමායනයේ තියෙනවා රාම රාවණ කතා මේ තියෙනවා. උදාහරණ 10 ඉගෙන ගන්න පුළුවන් මේ විද්‍යාව කියන්නේ මොකද්ද කියන එක. විද්‍යාව කියන විෂය දිහා අපි ඉතිහාසය ඇසින් බලනවා. ඒක 10 තියෙන්නේ. මම මතක් කරලා නිකමට ඔයගොල්ලන්ට ඉතිහාසයට අනුව මේ විද්‍යාව කියලා කියන්නේ සබාදහමේ පවතිනා මූලධර්මයන් තේරුම් ගැනීම සහ ඒ අර්ථකථනය කිරීම. අපි එහෙමයි කියන්නේ. ඒක විද්‍යාව සබාදහමේ තියෙන්නේ. මේ සබාදහමේ තියෙන දේවල් වලින් අපි තාම බොහොම ස්වල්පයක් පමණයි හඳුනාගෙන තිබෙන්නේ. සමහරව හිතනවා විද්‍යාත්මක ඔප්පු කරන්න බැරි දේවල් බොරු කියලා. එහෙම කියන්න බෑ. මේ සබාදහමේ තමයි විද්‍යාව තියෙන්නේ. ඒ සබාදහමේ තියෙන දේවල් වලින් අපි බොහොම ස්වල්පයක් පමණයි තාම දැනගෙන තියෙන්නේ. සමහර විට අපිට කලින් හිටිය අපි මුදුන් මිත්තෝ අපි හඳුනා නොගත් සබාදහමේ දේවල් හඳුනාගෙන තියෙන්නට ඇති. ඒ නිසා ඔවුන්ගේ විද්‍යාව දිනු මට්ටමක තිබුණා. අපි යමු අධ්‍යාපන මාතෘකාවට. දැන් පුතාලා හිතන විදියට පොත බලන්න කිසි දෙයක් කරන්න යන්න එපා. නිකමට මට කියන්න ග්‍රීසියේ අධ්‍යාපනය දියුණු තත්ත්වයක තියෙන්නේ නැද්ද? ඇති සර්. ඇයි එහෙම කියන්නේ පුතේ? ඇයි එහෙම කියන්නේ? සාහිත්‍යකරුවන් දර්ශන රටේ හොඳ අධ්‍යාපනය ග්‍රීසියේ දියුණු උගත්තු බලනකොට ග්‍රීක ජාතිකය ලෝකෙට දුන්නු දායාද කරපු දැනුම් සම්භාරය බලනකොට අපිට පිළිගන්න සිද්ධ වෙනවා ග්‍රීසියේ හොඳ අධ්‍යාපනයක් තිබිලා තියෙනවා නේද? නාට්‍යකරුවෝ, ඉතිහාසකරුවෝ, සාහිත්‍යකරුවෝ නේද? ඊට පස්සේ විද්‍යාඥයෝ මේ සියලු උගතුන් බලනකොට අනිවාර්යයෙන්ම පිළිගන්න ඕන ග්‍රීසියේ හොඳ අධ්‍යාපනයක් තිබුණා. බලන්නකො මේ වෘත්තිකයෝ, දාර්ශනිකයෝ, කලාකාරයෝ බිහි කරන්න පුළුවන් අධ්‍යාපනයක් ග්‍රීසියේ තිබුණා. ග්‍රීසියේ පාසල් තිබුණා. ග්‍රීසියේ ගුරුවරු හිටියා පාසල් තිබුණා. හැබැයි පෞද්ගලික රජයේ පාසල් නෙවෙයි පෞද්ගලික පාසල්. අපි උදාහරණයක් ගමු. ග්‍රීසියේ හිටපු හොඳ ගුරුවරයෙක් තමයි සොක්‍රටිස්. මෙයා දාර්ශනිකයෙක්. ග්‍රීසියේ බිහුණු දාර්ශනිකයෙක් සොක්‍රටිස්. මෙයාගේ ගෝලයෙක් තමයි ප්ලේටෝ. සොක්‍රටිස්ගේ ගෝලයා තමයි ප්ලේටෝ. ගොඩක් හිටියා ගෝලයෝ. ඒක ගෝලයෙක් තමයි ප්ලේටෝ. ප්ලේටෝ දාර්ශනිකයෙක් වගේම ගුරුවරයෙක් යා. එතකොට මෙයාගේ පාසලක් තිබුණා. මොකද ප්ලේටෝගේ පාසල? ලයිතියම් විශිෂ්ට අධ්‍යාපන ආයතනය. ප්ලේටෝගේ ඇකඩමිය. එයාගේ අධ්‍යාපන ආයතන නම තමයි ඇකඩමිය. එයාගේ පාසල නම ඇකඩමිය. තව හිටියා මේ ඇරිස්ටෝටල්. මේ ප්ලේටෝගේ ගෝලයා. මෙයාගේ ගෝලයෙක් තමයි ඇරිස්ටෝටල්.
මෙයා පුතේ දාර්ශනිකයෙක් තමයි. මහා උගතෙක් දාර්ශනිකයෙක්. හොඳයි මෙයාගේ පොත්පත් අදටත් ඉගෙන ගන්නවා විශ්වවිද්‍යාලවල. හිතා ගන්නකෝ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මෙයාලගේ දේවල් තාම ඉගෙන ගන්නවා. ඒ තරම් වැදගත් මේ දේවල්. එයාලා අවුරුදු 2000කට එහා කියපුව අදටත් වළංගුයි. මෙයාගේ පාසලක් තිබ්බා. මෙයා ගුරුවරයෙක්. මෙයාගේ පාසලක් තිබ්බා. මොකද මෙයාගේ පාසල ලයිසියම්. එතකොට පෞද්ගලික ගුරුවරු සහ පෞද්ගලික පාසල් ග්‍රීසියේ තිබුණා. රජයේ අධ්‍යාපනය කරන සඳහනක් නෑ අපිට. ගුරුවරු විසින් පාසල් ආරම්භ කරලා අධ්‍යාපනය ලබා දුන්නා. මේවා තාම තියෙනවා. ඔයගොල්ලෝ මේ නම් අහලා ඇති. නේ පුතේ? මට මතක විදියට රත්නපුරේ තියෙනවා පෞද්ගලික පාසලක්. ඒක නම ලයිසියම්. එතකොට ඒ නම කාගේද? ලයිසිය ඇරිස්ටෝටල්ගේ. ඕ ඒක ඇරිස්ටෝටල්ගේ ඉස්කෝලේ නම. අපිට ඒ නම ගන්න පුළුවන්ද? අපිට නම ගන්න අයිතියක් නැහැ. අපිට ගන්න අයිතියක් නැහැ. සමහර ඒවා දාලා තියෙන ඇකඩමික් නම අරන් තියෙන සමහර අධ්‍යාපන ආයතන. අපිට එහෙම ගන්න පුළුවන්ද? එහෙම ගන්න බෑ. අපි එහෙම ගන්න හොඳ නැහැ. ඒවට අයිතිකාරයෝ හිටියා නේද? අපිට මේක ලොකුවක් නෙවෙයි. හොඳයි. එතකොට ඔව්. ඉස්සෙල්ලාම පාසල් පටන් ගත්තේ ග්‍රීක ශිෂ්ටාචාරයේද? අපිට ලැබෙන තොරතුරු අනුව පාසල් කියලා ආයතන ආරම්භ වෙලා තියෙන්නේ ග්‍රීසියේ. හොඳයි පුතේ? ග්‍රීසියේ. ඉතින් ඒ නිසා තමයි මේ මුළු ලෝකේටම වැදගත් දැනුම් සම්භාරයක් ග්‍රීක ජාතිකයෝ සොයා දෙන්නේ. හොඳයි. අපි ලියා ගමු ටිකක්. මෙම ලියා ගමු. විවිධ වෘත්තිකයන් අධ්‍යාපනය කියන්නේ තර ලකුණක් දාලාද ලියාගන්නේ? මොකද පුතේ? තර ලකුණක් දාලාද ලියාගන්නේ නැත්නම් ඡේදයක් වගේ? ඡේදයක් පුතේ අපි ලියන්නේ. මාතෘකාව ලියලා අපි ලියා ගමු. මාතෘකාව අධ්‍යාපනය දර්ශනය. ඒ යටතේ අපි ඡේදයක් ලියා ගමු. විවිධ වෘත්තිකයන් කලාකරුවන් දාර්ශනිකයන් විවිධ වෘත්තිකයන් කලාකරුවන් දාර්ශනිකයන් සහ උගතුන් බිහි කිරීමට සමත් විවිධ වෘත්තිකයන් දාර්ශනිකයන් කලාකරුවන් සහ උගතුන් බිහි කිරීමට සමත් දියුණු අධ්‍යාපන ක්‍රමයක් ග්‍රීසියේ පැවතුණි. පෞද්ගලික ගුරුවරු සහ
පෞද්ගලික ගුරුවරු සහ පෞද්ගලික පාසල් මගින් අධ්‍යාපනය ලබා දුනි. සර් මං කට්ටුනා කොතනද සර් කරන්නේ කියන්න ඕනද? පුතා අන්තිමට ලියාගත්ත එක මට කියන්න පුතේ. සර් වීර කාව රචනයක් සඳහා උදාහරණ කියන්නේ. එහෙනම් පුතේ චුට්ටක් උඩ තියාගන්න ඕන. පුතේ කවුරු හරි කියන්නකෝ මේ අලෙහාර පුතා කියන්න පුතේ ඊට කොච්චර තියන්න ඕනද කියලා. සර් මේ රූල් 5ක් විතර තිබ්බන් ඇති. හොඳයි. දැන් අපි ලියමු එහෙමනම්. ගුරුවරුන් සඳහා උදාහරණ. යන්ති කියන්න පුතේ. පෞද්ගලික ගුරුවරුන් සහ පෞද්ගලික පාසල් මගින් අධ්‍යාපනය ලබා දුනි. සර් ඔව්. ඊළඟ සතියේත් පේපර් එකක් තියන්නකෝ. අපි පුතේ පාඩම ඉවර කරලා පේපර් එකක් ලියමු දායි. පොත ඉවර කරලා තව පොඩ්ඩයි පාඩම තියෙන්නේ මේක අපි ඉවර කරලාම බලමු මේ විභාගයක් තියමු. හොඳයි. අපි දැන් ලියාගමු ගුරුවරුන් සඳහා උදාහරණ. පුතා කමා දාලා ලියන්න හොඳේ. කමා දාලා ලියන්න. Socrates, Plato, Aristotle. Socrates, Plato සහ Aristotle. අවසාන එක මොකක්ද සර්? Aristotle. Socrates, Plato, Aristotle. අකඩමිය එහෙම ලියලා තියාගන්නවද? නෑ පුතේ අපි ඒක වෙනම ලියන්නේ. ඒක ලියන්න එපා හොඳේ. මේ නම් තුන විතරක් ලියන්න. Socrates, Plato සහ Aristotle. අර ඉස්කෝල ලියන්න එපා. අපි ඒක ඊළඟට ලියමු.